තෙරුවන් සරණයි හැම දිනාටම අදත් සුපුරුදු පරිදි සෙනසුරාදාවේ උදෑසන 7 සිට 8 දක්වා මේ හෝරාවේ අපි එකතු වී සිටින්නේ ජාතික ගුවන්විදුලියේ කඳුරට සේවය ඔස්සේ අපි කරගෙන ලබන සදහම් අරුණ විශේෂ භාවනා පුහුණු උපදේශන වැඩසටහන සඳහා මේ වැඩසටහනට ගුවන්විදුලි මාධ්‍ය ඔස්සේ තවත් නොඑක් ආකාරයෙන් මේ වැඩසටහන එක්ක සම්බන්ධ වෙන්න සියලුම කල්යාණ මිත්‍ර පිරිස අපි තාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගන්නවා. ඉතින් අපි වෙනද වගේම පළමුවෙන් මේ වැඩසටහනට නැත්නම් මේ භාවනා පුහුණුවට අවශ්‍ය කායික මානසික පහසුව අපි ඇති කරගමු. ඉතින් තමන් මේ මොහොතේ ඉඳගෙන ඉන්න ඉරියව්වට මදක් හිත යොමු කරලා ඒ ඉරියව්ව සංසුන් කරගන්න, තැම්පත් කරගන්න. වඩාත් පහසු ඉරියව්වකට එන්න. අපහසු ඉරියව්වක ඉන්නෙත් නැතුව, සුව පහසු ඉරියව්වකට එන්නෙත් නැතුව මේ කාලය තුල අවදිමත්ව ඉන්න පුළුවන් ආකාරයේ පහසු ඉරියව්වකට එන්න ශරීරයේ පහසුවෙන් තියාගමු. ඊළඟට මනසත් අපිට හුඟක් වැදගත් වෙනවා. හිත තැම්පත් කරගමු මේ කාර්යයට, මේ හෝරාවේ වෙනත් දෙයකට අවධානය යොමු කරන්නේ නැතුව මේ කාර්යයේ යෙදෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන අනිකුත් දේවල් මදක් අපි පසෙක තියලා මේ කාර්යයට අපි සම්බන්ධ වෙමු. ඉතින් අපිට කය තැම්පත් කරගත්තම, මනස සංසුන් කරගත්තම හුඟක් දේ තේරුම් ගන්න, වටහා ගන්න පුළුවන්කම තියෙනවා. මේ භාවනා පුහුණු උපදෙස් හොඳින් අවබෝධ කරගත යුතුයි. ඒ නිසායි අපි මේ විදිහට කය මනස තැම්පත් කරගන්නේ. හොඳයි. පළමුවෙන් අපි වෙනද වගේම භාවනාව ගැන ඊටාම කෙටියෙන් සිහිපත් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපේ කල්යාණ මිත්‍රයන්ට මේ පිළිබඳ අවබෝධයක් තියෙනවා. නමුත් අපි හැමදාමත් මේ කාරණා කෙටියෙන් නමුත් සිහි කරනවා. ඒතර භාවනාව කියන්නේ බුදුදහමේ උගන්වන මේ විශේෂ ක්‍රියාකාරකම. එයින් අදහස් කරන්නේ අපේ ජීවිතයට අවශ්‍ය කරන කුසල් වඩා ගැනීමයි. කුසල් කිව්වම එයින් අදහස් කරන්නේ කොමක්ද කියලා ඔබ දන්නවා. සීල, සමාධි, ප්‍රඥා. සීල කුසලයේ වර්ධනය කිරීම සීල භාවනා කියලා අපි කියනවා. සමාධි කුසලයේ වර්ධනය කර ගැනීම සමාධි භාවනා කියලා කියනවා. ඒ වගේම ප්‍රඥා කුසලයේ වර්ධනය කර ගැනීම ප්‍රඥා භාවනා කියලා කියනවා. එතකොට මෙහිම අංශ තුනක් ඉදිරිපත් උනේ ඇයි? මේ අංශ තුන අදාළ වෙන්නේ අපේ පෞරුෂයට. සීල කුසලයෙන් කරන්නේ, සීල භාවනාවෙන් කරන්නේ අපේ පෞරුෂයේ චර්යාත්මක අංශය උසස් තත්වයට ගෙනීම, නිවැරදි තත්වයට ගෙනීම. ඒක හැම විටම හැම මොහොතකම යහපත් ආකාරයෙන් පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි. සීලය කියන එක එක්තරා දිනයකට, එක්තරා වේලාවකට, එක්තරා දවසකට, කිසියම් තැනකට විතරක් සීමා වෙලා පවත්ව ගන්න දෙයක් නෙවෙයි. හැම විට හැම මොහොතෙම ඒක අවශ්‍යයි. කායික වාචසික අංශයේ සංවර භාවය, විධිමත් විදිහට කායික වාචික ක්‍රියාකාරකම් හසුරුවාගෙන යෑම. ඒක තමයි සීල කොටස, නැත්නම් අපේ චර්යාත්මක අංශය. ඊළඟට සමාධි භාවනාවෙන් කෙරෙන්නේ අපේ චිත්තාවේගී අංශයේ හැඟීම් පැත්ත, සිතුම් පැතුම්, බලාපොරොත්තු ප්‍රාර්ථනා අපේක්ෂා ඒවා පාලනය කරගෙන, හික්මවාගෙන, ඒ වගේම ඒවයි තියෙනවා නම් අපිරිසිදු හැඟීම්, චිත්තාවේග ඒවා බැහැර කිරීම, දුරු කිරීම තමයි සමාධි භාවනා අංශයෙන් කෙරෙන්නේ. ඇත්තටම ඒක තමයි මේ භාවනාවේ ප්‍රධානම කාර්යය. හිත පිරිසිදු කරගන්නවා කියලා අපි ඔකට කියනවා.
සචිත්ත පරියෝදපනං කියලා බුද්ධ දේශනාවෙත් ওই කාරණේ සඳහන් වෙලා තියෙනවා. අපි නිතර අහලා තියෙනවා. පිරිසිදු හිත. ඒ කියන්නේ පිරිසිදු සිතිවිලි, යහපත් සිතිවිලි වලින් යුක්ත භාවය. ඒකයි මේකෙන් අදහස් කරන්නේ. සිතිවිලි යහපත් කර ගැනීම. ඉතින් ඒක අපි කොටස් දෙකකින් යුතුව කරනවා. සමාධි භාවනා කියලා අපිට ඇති වෙන සිතිවිලි අපි తాවකාලික වශයෙන් මෙල්ල කරගෙන අකුසල සිතිවිලි යටපත් කරගෙන කටයුතු කරන විදිහක් තියෙනවා. සමත කියලා අපි ඒකට කියනවා. සමත භාවනා කියලා. නමුත් මේ අපිරිසිදු අයහපත් සිතිවිල්ලක් යටපත් කරගෙන ඉඳීම සුදුසු නැහැ. දැන් අපි දන්නවා සරල උදාහරණයක් කිව්වොත් දැන් ආසාවක් වගේ දෙයක් යටපත් කරගෙන හිටියොත් ඒ ඉන්න කාලය තුලම අපි යම්කිසි පීඩාවක ඉන්නේ. අසහනයක ඉන්නේ. ඒ වගේ අකුසල සිතිවිල්ලක් යටපත් කරගෙන ඉන්න පුළුවන් අපිට ක්‍රියාත්මක නොකර ඒ අවස්ථාව තමයි අපි සමත අවස්ථාව කියන්නේ. නමුත් යම් මොහොතක ඒක ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. එක පැත්තකින්. අනිත් කාරණේ මේ අකුසල සිතිවිල්ල හිතේ තියෙන තාක් පවතින තාක් ඒක අපිට දුක පිනිස නැත්තම් පීඩාව පිනිස හේතු වෙනවා. ඒ නිසායි ඔය සමතෙන් ඉස්සරහට ගිය පියවරක් විපස්සනා පියවරක් බුදුදහමේ උගන්වන්නේ. එතකොට එතෙන්දී අපි කරන්නේ අර අකුසල සිතිවිල්ල අර අයහපත් චිත්තාවේගයේ දිහා හොඳට බලලා ඒක හොඳට තේරුම් අරගෙන ඒකේ අයහපත ආදීනමය හොඳට වටහාගෙන ඒ සිතිවිල්ල සම්පූර්ණ ඉවත් කිරීම. ඒකට අපිට ගොඩක් උපකාරී වෙන ඔය තුන්වෙනි අංශේ භාවනාව. ඒ මොකද්ද? පඤ්ඤා භාවනා කියන කොටස. ප්‍රඥාවෙන් තමයි මේ පෙන්නලා දෙන්නේ මේකේ අයහපත. මේ කුසල සිතිවිල්ලක්ද අකුසල සිතිවිල්ලක්ද කියලා හොඳට තෝරලා බේරලා දෙන්නේ ප්‍රඥාවෙන්. ඊළඟට ඒක තමන් තුල තියෙනකොට තමන් තුල අභ්‍යන්තරේ තියෙනකොට ඒකෙන් වෙන අයහපත පෙන්නලා දෙන්නේ ප්‍රඥාවෙන්. ඒ වගේම යම් මොහොතක අකුසල සිතිවිල්ලක් ක්‍රියාත්මක වුණොත් වචනෙන් හෝ ක්‍රියාවෙන් ක්‍රියාත්මක වුණොත් අන්නේ ඒ අවස්ථාවේ සිද්ධ වෙන අයහපත කුමක්ද කියන එක තෝරලා දෙන්නේ ඇත්තටම ප්‍රඥාවෙන්. ওই විදිහට ප්‍රඥා ශික්ෂාව අපිට මේ විපස්සනා නැත්නම් විදර්ශනා සමාධිය වර්ධනය කරගන්නට විශාල දායකත්වයක් සපයනවා. අනිත් පැත්තෙන් අර සමතය ඇති කරගන්න සීලය ගොඩාක්ම උපකාරී වෙනවා. ඒකයි මේ සීල ශික්ෂාවත් ප්‍රඥා ශික්ෂාවත් මේ දෙපැත්තෙන් තියෙන්නේ. මේ දෙකේම විශාල දායකත්වයක් තියෙනවා මේ කාර්යය සඳහා. ඉතින් හොඳයි. ওই විදිහට සීල සමාධි ප්‍රඥා වැඩිමයි භාවනා කියලා කියන්නේ. දැන් ওই කාරණා අපේ කල්යාණ මිත්‍රයෝ දන්නවා. සදහම් මරුණට එකතු වෙලා ඉන්න බොහෝ දෙනෙක්. ඒ වුණාට අපි මේ කාරණා නැවත නැවත සිහි ගන්වනවා. හොඳයි, අපි අදත් අපේ භාවනා පුහුණුවේ කමඨහන් සාකච්ඡා කරනවා. පළමුවෙන් අපි සීලයට අවධානය යොමු කරලා. එතකොට සීලය ප්‍රධාන වශයෙන් අපි දන්නවා කොටස් දෙකකින් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරලා තිබෙනවා. ආභි සමාචාරිකා සික්ඛා ආදි බ්‍රහ්මචාරිකා සික්ඛා කියලා. ආභි සමාචාර කියලා කියන්නේ මේ අපි මිනිස්සුෝ හැටියට එකතු වෙලා ලෝක සම්මත වශයෙන් පනවගෙන තියෙන එකඟ වෙලා තියෙන නීති රීති සිරිත් විරිත් සම්මුති විවස්ථා අනපනත් කියලා අපි කියන්නේ. අන්න ඒවට පොදුවේ අපේ ධර්මයේ කියන්නේ ආභි සමාචාරික ශික්ෂා කියලා. අභි සමාචාර කියලා. හැබැයි ඒවා මේ පනව ගන්න පුළුවන් අයහපත් දේවලුත් සම්මත කරගන්න පුළුවන්. නමුත් මේකෙන් අදහස් කරන්නේ එහෙම දේවල් නෙවෙයි. මානවයාගේ යහපත පිණිස සතා සීපා වගේ ගහකොළ පරිසරයේ සෝබා දහමේ යහපත යහපැවැත්ම පිණිස අපි සම්මත කරගත්ත යහපත් නීති රීති සම්මුති විවස්ථා ආදී දේවල් තමයි.
තීව හැම තැනකම තියෙනවා. ගෙදර දොරෙත් තියෙනවා. අපේ සේවා ස්ථානෙත් තියෙනවා. පාරට ගියත් පාරෙත් තියෙන වෙනි යහපත් සිරිත් විරිත්. පොදු ස්ථානයකට ගියත් ඒත් එහෙමයි. යමක් ගන්නකොට තියෙනකොට පරිහරණය කරනකොට භාවිතා කරනකොට ඒ සිරිත් විරිත් සම්මුති විවස්ථා අපි අනුගමනය කරමු. ඒකෙන් විශාල යහපතක් සිද්ධ වෙනවා. විශාල යහපතක් සිද්ධ වෙනවා. ඉතින් ඒවා අපි අනුගමනය කරන්නේ ඇත්තටම අපේ යුතුයකමක් විදිහට, වගකීමක් විදිහට. අපි යමක් ගත්තා නම් ඒක එතන තියෙන එක අපේ යුතුයකමනේ. අපිරිසිදු වුණා නම් යමක් ඒක පිරිසිදු කරන එක අපේ යුතුයකම. ඒක අපේ වගකීම. කවුරුවත් ඒකට බල කරන්න අවශ්‍ය නැහැ. කවුරුවත් ඒකට මේ විශේෂයෙන් අන කරන්න අවශ්‍ය නැහැ. අපි මේ අபிසමාචාර නැත්තම් අපි පනවගත් යහපත් සිරිත් විරිත් නීති රීති සම්මුති අප විසින් අනුගමනය කළ යුතු යහපත් දේ යුතුයකමක් විදිහට අපි ඉෂ්ට සිද්ධ කරනවා. එතකොට ඒ හැමතැනම මේ අபிසමාචාර මනවින් ඉෂ්ට සිද්ධ වෙනකොට ඇත්තටම අපේ ජීවන තත්ත්වය ඊටාම හොඳ වෙනවා. අපි අතර පුද්ගලයන් අතර ගත්තොත් සම්බන්ධතාවලට අදාළ අபிසමාචාර තියෙනවා. එතකොට පුද්ගල සම්බන්ධතා ඊටාම යහපත් වෙනවා. අපි අතර ගැටුම් ප්‍රශ්න ඒවා හුඟක් අවම වෙනවා. ද්‍රව්‍ය භාණ්ඩ වස්තු සම්බන්ධයෙන් ගත්තත් ඒ විදිහටම අபிසමාචාර තියෙනවානේ. අපි ඒවා පරිහරණය කරන විදිහ, භාවිත කරන විදිහ, පෞද්ගලික දේපල තියෙනවා, පොදු දේපල තියෙනවා. ඒ හැම දෙයක්ම අපි පරිහරණය කරන, භාවිත කරන විදිහ ගැන අපි සම්මත කරගත්ත සම්මුති තිබෙනවා. ඉතින් ඒ අනුව කටයුතු කරොත් මම හිතන්නේ කිසිම තැනක ගැටලුවක්, අර්බුදයක් පැන නගිනවා කියලා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේ අபிසමාචාරික ශික්ෂා පනවලා තියෙන්නේ. පෙන්වා දීලා තියෙන්නේ. ඒවයි වැදගත්කම, ඒවයි ආනිසංස හුඟක්ම පෙන්වා දීලා තියෙනවා. පරිසරය ගැන හුඟක්ම බුදුදහමේ සැලකිල්ල දක්වලා තියෙනවා. අපි සියලු දෙනා ජීවත් වෙන්නේ, හුස්ම ගන්නේ, වතුර බොන්නේ, ආහාර සම්පාදනය කරගන්නේ, ඇවිදින්නේ, එහා මෙහා යන්නේ, මේ ඔක්කොම දේවල් කරන්නේ අපි පරිසරය තුලනේ. ඒ පරිසරය දූෂණය වුණොත්, අපිරිසිදු වුණොත්, අයහපත් වුණොත් ඒක විශාල බලපෑමක් තියෙනවා. දැන් වාතය දූෂණය වුණොත් අපේ ශ්වසන ක්‍රියාවල, හුස්ම ගැනීම ක්‍රියාවලියට විශාල බලපෑමක් තියෙනවා. ජලයේ දූෂණය වුණොත් අපි හැම විටම ජලය පානය කරන පිරිසිදු ජලය අපිට අවශ්‍යයි. ඉතින් ජලයේ දූෂණය වුණොත් මොකද වෙන්නේ? ඒක ලොකු බලපෑමක් වෙනවා. ඊළඟට ආහාර පාන දූෂණය වෙනවා. සමහර වෙලාවට ඒවට අපිරිසිදු දේවල් එකතු කරනවා. ඉතින් මොකද වෙන්නේ? ඒ වයින් අපිට ලොකු බලපෑමක් තියෙනවා. ඒක නිසා පරිසරය ගැන ආභිසමාචාරික ශික්ෂා බුදුදහමේ පෙන්වා දීලා තියෙනවා. ඉතින් ওই විදිහට සීලයේ මුල් කොටස සලකන්නේ ආභිසමාචාරික ශික්ෂා හැටියට. ඊළඟට එහි දෙවෙනි කොටස ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා කිව්වම කෙලින්ම පුද්ගලයා ඉලක්ක කරලා ඒවා තියෙනවා. අර මුල් කොටසේ තියෙන සිරිත් විරිත් නීති රීති ව්‍යවස්ථා සම්මුති නම් අපිට සංශෝධනය කරගන්න, අයින් කරන්න, වෙනස් කරන්න පුළුවන්. නමුත් මේ දෙවෙනි කොටස, සීලයේ දෙවෙනි කොටසට ඇතුළත් වෙලා තියෙන ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා එහෙම කරන්න පුළුවන් ඒවා නෙවෙයි. මොකද ඒවට අපි කියන්නේ විශ්ව ආචාර ධර්ම කියලා. විශ්ව ධර්මතාවලට එකඟවයි ඒවා ගොඩනැගිලා තියෙන්නේ. දැන් මුලටම තියෙන්නේ පාණාතිපාතා වේරමණී. එතකොට කොතනකදීවත් මේ ප්‍රාණඝාතය කියන එක අනුමත කරන්න විදිහක් නැහැ. ඇයි? ඒක විශ්ව ධර්මතාවයට පටහැනි. ඒකයි. ඒක නිසා ඒවා සකස් වෙලා තියෙන්නේ විශ්ව ධර්මතාවයට අනුව. විශ්වාචාර ධර්ම කියලා අපි කියන්නේ ඒකයි. ඉතින් එවැනි ශික්ෂා මූලික වශයෙන් අපිට පේනවා ආර්ය ශ්‍රාංගික මාර්ගයේ තුලත් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව වශයෙන් අංග 3කට ඇතුළත් කරලා තියෙනවා.
කතා බහේදී අපි පවත්ව ගන්න ඒ ආචාර ධර්මීය ගුණය බොරු කියන්නේ නැතුව, කේලම් කියන්නේ නැතුව, පරුස වචන, හිස් වචන කතාවෙන් තොරව අපි කතා බහ කරනවා. කවුරුත් උවට අකමැති. කවුරුත් අකමැති බොරුවට, කේලමට, පරුස වචනයට, හිස් වචනයට කවුරුත් අකමැති. ඒක නිසා අපි ඒව භාවිත කරන්නේ. අනිත් එක ඒවයින් විවිධ ගැටලු පැන නගින. දැන් බොරුවක් කිව්වම ඒකෙන් ඇති වෙන්න පුළුවන් අයහපත, විනාශය මෙච්චරයි කියලා කියන්න බෑ. ඒකයි. සමහර විට ඒක බොරුවක් කිව්වම ඒක වහන්න තව බොරු 1000ක් කියන්න වෙනවා කියලා කියනවනේ. එතකොට මේ අයහපත දිගින් දිගට ඉස්සරහට යනවා. ඒකයි. ඉතින් කේලමක් ඒ කියන්නේ ભેද හැදෙන විදිහ වචන පාවිච්චි කරොත් ඒකින් වෙන අයහපත කියන්න බෑ. අප්‍රමාණයි. පරුස වචනයක් කිව්වම කෙනෙක්ගේ හිත පරුෂ වෙනවනේ. හිතේ රාගය, ద్వේෂය වගේ අකුසල සිතිවිල්ලක් ඇති වුණාම ඒක ක්‍රියාත්මක වුණොත් ඒකින් වෙන අයහපත අපිට ගැනලා මැනලා කියන්න බෑ. ඒ තරම් මේකේ අයහපතක් ආදීනවයක් තියෙනවා. හිස් වචනත් එහෙම වැඩකට නැති දේවල් අපි කතා කරනවා. ඉතින් මිනිස්යන්ගේ ඔළුවට අනවශ්‍ය දේවල් යනවා. ඉතින් අනවශ්‍ය තොරතුරු. එතකොට ඒ වයින් නිකන් මනස විකෘති වෙනවා සමහර වෙලාවට. මනස කුණු ගොඩක් වෙනවා. අවශ්‍ය දේවල් නෙමෙයි තියෙන්නේ, අනවශ්‍ය දේවල්. ඉතින් ඒකයි බුදුදහම කතා බහේදී ඔය කියන විදිහේ සංවර භාවයක්, ආචාර ධර්මීය ගුණයක් පවත්ව ගන්න කියලා නිර්දේශ කරලා තියෙනවා. ඊළඟට කායික සංවරයට අදාළව ප්‍රාණඝාත, අදත්තා දාන, කාම මිත්‍යාචාර වලින් තොරව කායික ක්‍රියාකාරකම් පැවැත්වීම. ඊළඟට සම්මා ආජීව කිව්වේ ජීවනෝපාය. දිවි පැවැත්ම තමන්ට අනුන්ට අයහපතක් නොවන විදිහට පරිසරය විනාශ වෙන, පරිසරය දූෂණය වෙන ආකාරයෙන් නැතුව යහපත් විදිහට දිවි පැවැත්ම කරගෙන යනවා. ඔන්න ඔය විදිහට මූලික ශික්ෂා 8ක් පෙන්නලා තියෙනවා. තවත් එකක් ඔතෙන්ට එකතු කරලා තියෙනවා. මජ්ජ පමාදටානා වේරමණී, සුරාමේරය. මිනිස්සේ ගොඩාක්ම පහළට වැටෙන්න හේතු වෙන කාරණයක් ඒක. මිනිසෙක් හැටියට කිසිම වැඩකට ගන්න බැරි පුද්ගලයෙක් බවට පත් වෙනවා. මදයට සහ ප්‍රමාදයට වැටුනම කෙනෙක්. ඒ නිසායි එවැනි තත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා එවැනි ශික්ෂාපදයක් අපි පනවාගෙන තියෙනවා, පෙන්වා දීලා තියෙනවා. ඔතනින් ඉස්සරහට තියෙනවා අපි දන්නෝ නෙක්ඛම්ම ශික්ෂා කියලා කොටසක්. අබ්‍රහ්මචර්යා වේරමණී, විකාල භෝජනා වේරමණී, නච්ච ගීත වාදිත විසුග දස්සනා වේරමණී, මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ටාන වේරමණී, උච්චාසයන මහසයනා වේරමණී කියලා. මේ ශික්ෂා පදවල වලින් කියවෙන්නේ විශේෂ කාරණයක්. ඒ තමයි කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් පුළුවන් තරම් දුරස්ථභාවයක් ඇති කරගන්න. සාමාන්‍යයෙන් ලෝකයා නිතරම උත්සාහ කරන්නේ මේ කාම වස්තු සහ කාමී ක්‍රියාවන් පුළුවන් තරම් වැඩි දියුණු කරගෙන ඒවා පුළුවන් තරම් පරිභෝජනය කරන්න. භුක්ති විඳින්නයි කැමති. ඉතින් ඒකට බුදුදහමේ මුලදිම වාරණයක් පනවන්නේ නැහැ. කාමේසු මිත්‍යාචාරා වේරමණී කියලා ඒකට හරි උපදේශය ලබා දීලා තියෙනවා. ඔබේ කැමැත්ත ඔබ ඉෂ්ට කරගන්න, කැමති දේ ලබා ගන්න, පරිභෝජනය කරන්න මිත්‍යාචාරයෙන් තොරව කියලා. හැබැයි දෙවෙනි පියවරකදී උගන්වනවා පුළුවන් තරම් මේ කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් දුරස්ථභාවයක් තියාගන්න උත්සාහ කරන්න. ඈත්වීමක්. මොකද මේ වයින් ඇති කරන වෙහෙස, පීඩාව බොහොම වැඩි. ඒකයි. ඉතින් ඒ විදිහට සරල චාම් පහසු විවේකයේ වැඩි ජීවිතයක් ගත කරන්න ඒ ශික්ෂා උපකාරී වෙනවා. ඊළඟට තවත් ශික්ෂා පදයක් අපිට හමු වෙනවා. ජාත රූප රජත පටිග්ගහනා වේරමණී. වටිනාකම් පරිහරණය කිරීමේදී තණ්හා මාන දිට්ඨි වලින් තොරව වටිනාකම් පරිහරණය කරන්න කියලා. ස්වභාවික වටිනාකම් සහ අපි සම්මත කරගත්ත නැත්නම් ආරෝපණය කරගත්ත වටිනාකම්
දෙකම අපි පරිහරණය කරනවා. ඒව පරිහරණය කරද්දී තණ්හා මාන දිට්ඨිය ඇති කරගන්න නැතුව පරිහරණය කිරීම. නැත්තම් ඒවෙන් ලොකු ගැටලු ඇති වෙනවා. දැන් සරල උදාහරණ ගත්තොත් අපි ස්වභාවික වටිනාකම් යටතට වැටෙන දෙයක් අපි හිතමු උදාහරණයක් ඇටියට අපි පාවිච්චි කරන ඉඩමක් කියලා. ඒක ස්වභාදහමේ නිර්මාණයක්. මහ පොළොව. ඒකේ තියෙන වටිනාකමක්. ඒකේ පස් තියෙනවා, ජලයේ තියෙනවා, ගොඩක් දේවල් තියෙනවා. තව සමහර විට ಖನಿජ ද්‍රව්‍ය මොන හරි ඇති. හැබැයි ඒක අපි ජීවත් වෙලා ඉන්න කාලය තුල ඉන් කොටසක් අපි වෙන් කරගෙන අපි පරිහරණය කරන. නමුත් ඒකට අපිට තණ්හාවක්, මානයක්, දෘෂ්ටියක් ඇති වුණොත් එතන ඉඳලා ඒක සම්බන්ධයෙන් අපි දුක් විඳින අය බවට පත් වෙනවා. අනවශ්‍ය ප්‍රශ්න ගැටලු හදා ගන්නවා. අපිට ඒ ස්වභාවික වටිනාකම අපි ස්වභාවික සම්පත කියමු ඒකට. ස්වභාවික සම්පත තියෙන්නේ අපිට ජීවත් වෙද්දී හොඳින් පරිහරණය කරන්න. මේ ස්වභාවික සම්පතට හානියක් කරන්නේ නැතුව ඒක පරිහරණය කරන්නයි තියෙන්නේ. ඒකයි. ඉතින් ওই විදිහට ස්වභාවික වටිනාකම් කියලා කියනවා. ඒ වගේම අපිම ආරෝපණය කරපු වටිනාකම් තියෙනවා. දැන් මිල මුදල් එහෙම දේවල්. අපි කාසි නෝට්ටු චෙක්පත් වගේ දේවල් මුද්‍රණය කරලා ඒවට වටිනාකමක් දෙනවා. ඒව ඉතින් මූල්‍ය වටිනාකම් කියන්න පුළුවන් අපිට ඒවට. ඒවත් අපි පරිහරණය කරනවා. හැබැයි පරිහරණය කරද්දී තණ්හා මාන දිට්ඨි වලින් තොරව පරිහරණය කිරීමයි අපේ යුතුයකම වගකීම. ඉතින් එතකොට ගැටලු නැහැ. නැත්තම් ඔයාලට තණ්හා මාන දිට්ඨි හදාගත්තම තමයි හුඟක්ම ගැටලු. හොරකම් කරන්න, වංචා කරන්න, දූෂණ කරන්න පටන් ගන්න එතකොටනේ. නැත්තම් ඔය කොච්චර ඔය වටිනාකම් තිබ්බත් හරියම ලේසියෙන් පරිහරණය කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැතුව. ඉතින් ওই විදිහට බුදුදහමේ ඔයාලට හොඳ මඟ පෙන්වීම තියෙනවා. බුදුදහම කියන්නේම හරිම විශිෂ්ට මාර්ගෝපදේශන පද්ධතියක්. නීති රීති පැනවීමකට වඩා ඇත්තටම බුදුදහමේ නීති රීති පැනවීමක් නැහැ. බුදුදහමේ තියෙන්නේ මාර්ගෝපදේශනේ මඟ පෙන්වීමක් තියෙනවා. බුදුහාමුදුරන්ග හඳුන්වලා තියෙන්නේ මග්ගක්ඛායි මග්ගදස්සාවි මග්ගකෝවිදෝ ඔහොම වචන වලින් හඳුන්වලා තියෙන්නේ. මග දන්න, මග කියන, ඒ මගේ දක්ෂ විදිහට ගිය කෙනා කියලානේ හඳුන්වලා තියෙන්නේ. ඉතින් බුදුදහම කියන්නේ බොහොම විශිෂ්ට මාර්ගෝපදේශන පද්ධතියක්. ඕනම විෂයයකට ඕනම කාරණයකට අදාළව හරි මාර්ගෝපදේශනේ, නිවැරදි මාර්ගෝපදේශනය බුදුදහමේ තියෙනවා. අපි හොඳට දහම තේරුම් ගත්තොත් අපිට ඒක හොයාගන්න පුළුවන්, අල්ලගන්න පුළුවන්. ඉතින් ওই විදිහට අපේ ආචාර ධර්මීය අංශය අපි ඔය කතා කරගෙන ආවේ. ඔතන එතකොට ශික්ෂාපද 15ක්. ඔය ඔක්කොම ආවරණය වෙන විදිහේ මහා විශිෂ්ට ශික්ෂාපදයක් අන්තිමට දේශනා කරලා තිනවා. මෙත්තා විහරණං කියලා. මෙත්තා කියන්නේ මිත්‍රත්වය. අපි කියන්නේ ෆ්‍රෙන්ඩ්ෂිප් කියලා. අවංක මිත්‍රත්වය. કોઈ මොන හරි මේ ලබා ගන්න එහෙම තියාගෙන ඉන්න මිත්‍රත්වේ නෙමෙයි මේ මෙත්තා කියලා කියන්නේ. අවංක මිත්‍රත්වය පවත්ව ගන්නවා. සිතින් කයින් වචනයෙන් ඔය සියලුම දෙනා කෙරෙහි අනිකුත් මිනිස්සු සතා සීපාව ගහකොළ පරිසරය මහ පොළොව හැම අංශයක් කෙරෙහිම අවංක මිත්‍රත්වයක් තියාගන්න. බොරුවට නිකන් අවස්ථානුකූලව තමන්ගේ කාර්ය ඉෂ්ට කරගන්න විතරක් පෙන්නන එහෙම මිත්‍රත්වයක් නෙවෙයි. එහෙම එකක් බුදුදහමේ කතා කරන්නේ. ඒක වංචනිකකමක්. වංචනික භාවයක්. හුඟක් අය එහෙමත් පෙන්නනවා. යාළුකමක් වගේ පෙන්නන මතු පිටින්. හිතවත් බවක්, මිත්‍රකමක් වගේ පෙන්නනවා. එහෙම දෙයක් නෙවෙයි මෙත්තා කියන්නේ. ඒක බ්‍රහ්ම විහරණයක් හැටියටනේ උගන්වන්නේ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. බ්‍රහ්ම කියන්නේ ඊටාම ශ්‍රේෂ්ඨ උතුම් නිවැරදි පිරිසිදු කියන එකනේ. විහරණය කියන්නේ ජීවත් වීම. මහා උතුම් ජීවන ප්‍රතිපදාවක් මෙත්තා විහරණම් කියලා කියන්නේ. ඉතින් ওই විදිහට ශික්ෂාපද එතකොට 16ක් වෙනවා. ඉතින් අපි ওই ශික්ෂාපද හැමදාම මේ සදහම් අරුණේදී මතක් කරන්නේ මොකද? ඒව බොහොම වටිනවා. අනිත් එක භාවනාවේ ප්‍රධාන කොටස මේ සීල භාවනාව. හුඟක් අය සීලය ගැන එච්චරම
සැලකිලිමත් වෙන්නේ නැහැ. නමුත් බුදුදහමේ හුඟක්ම සැලකිලිමත් වෙලා තියෙනවා. දැන් ඔතනින් එහාට තියෙනවා මේ කරුණාවෙන් සහ ප්‍රඥාවෙන් ක්‍රියාත්මක වෙන සීලය. එතන නෑ ශික්ෂා පද. දැන් ඔතන අපි ශික්ෂා පද 16ක් කතා කළානේ. ඔතනින් එහාට තියෙන ශික්ෂාව හඳුන්වන්නේ දැන් මේ ටික හඳුන්වන්නේ ආදි බ්‍රහ්මචර්යාව කියලානේ. ආදි කියන්නේ මුල කියන එකයි. ඊළඟට මැදක් තියෙනවා. මජ්ජේ බ්‍රහ්මචර්යාව. අන්තිමට බ්‍රහ්මචර්යයේ පරියෝසානයක් තියෙනවා. ඒ කියන්නේ කෙලවර කියන එකයි ඒක අදහස. පරියෝසාන කියන්නේ. එතකොට දැන් මජ්ජේ බ්‍රහ්මචර්යාවට ගියාම ශික්ෂා පද නැහැ. ඒ කියන්නේ වාක්‍යයකින් කියලා නැහැ. ප්‍රඥාවෙන් කරුණාවෙන් කරන්නේ. දැන් හොඳට ප්‍රඥාවෙන් තේරුම් ගන්න. මෙන්න මේ දේ මේ වෙලාවේ මේ මොහොතේ මේ දැන් කළ යුත්තක්. ඒක කරනවා. මේ දේ මේ වෙලාවේ මේ මොහොතේ නොකළ යුත්තක්. ඒක නොකර හරිනවා. ඔතෙන්දී අපිට හුඟක් උපකාරී වෙනවා සතිමත් බවයි ප්‍රඥාවයි වීරියයි. සිහියයි විමසුම් නුවණයි වීරියයි කියන තුන උපකාරී වෙනවා මේ මජ්ජේ බ්‍රහ්මචර්යාවට. ඒක කල් තියා කියන්න බෑ. මේ දැන් මේ මොහොතේ මොකද්ද කළ යුත්තේ? මේ දැන් මේ මොහොතේ මොකද්ද නොකළ යුත්තේ? මේ දැන් මේ මොහොතේ මොකද්ද යහපත මොකද්ද අයහපත? මොකද්ද හානිකර දේ මොකද්ද ඵලදායී දේ? කියලා ඒ මොහොතේ තීරණය කරලා ඒ මොහොතෙමත් ඒක කරනවා. ඉෂ්ට සිද්ධ කරනවා. ඒක තමයි එතන තියෙන්නේ. එතකොට අපිට කල් තියා එහෙම ශික්ෂාපදයක් හොයාගන්න බෑ. ඒ කරන කියන හිතන මොහොතේම තමයි ඒ සංවරභාවය ඇති කරගන්නේ. ඉතින් එතෙන්ට ගියාම ඒ කොටස හඳුන්වන්නේ අපි කුඩා කුඩා පුංචි පුංචි දේවල් ගැන සැලකිලිමත් වෙන අවස්ථාව හැටියට. ඒකයි තියෙන්නේ. ඉතින් ওই විදිහට බුදුදහම මේ ආචාර ධර්මී අංශේ නැත්තම් සීලය ගැන හුඟක් සැලකිලිමත් වෙලා තියෙනවා. ඒක අපි සැලකිලිමත් වෙන්න ඕන. සීලේ වටිනාකම අපි අනිත් අයට කියලා දෙන්න ඕන. පුංචි හරි අඩුපාඩුවක් වුණොත් ඒක බොහොම මිත්‍රශීලීව කියලා දෙන්න ඕන. මේක නම් මෙන්න මෙහෙම වෙනවා නම් තමයි හොඳ. ඉතින් අනිත් එක්කෙනා ඇහුවොත් ඇයි ඉතින් එහෙම වෙන්න ඕන? අන්න එතන ආනිසංසය කියනවා. මේක මෙහෙම කරොත් මේ යහපත වෙනවා. මෙහෙම කරොත් මේ අයහපත වෙනවා කියලා. ඒක බොහොම මිත්‍රශීලීව තමයි අපි සීලය ආචාර ධර්ම හඳුන්වා දෙන්න ඕන. සමහර වෙලාවට මේ ආචාර ධර්ම ටිකක් දණ්ඩන ස්වරූපයෙන්, නීති ස්වරූපයෙන් හඳුන්වා දෙන අවස්ථාවලුත් තියෙනවා. නමුත් බුදුදහම ආචාර ධර්ම හඳුන්වා දෙන්නේ බොහොම මිත්‍රශීලීව. එක පැත්තකින් ඒකේ ආනිසංසය කියලා දෙනවා. මේ යහපත් සිරිත අනුගමනය කිරීමේ ආනිසංසය මේකයි. ආනිසංසය කියන්නේ එකකින් වෙන යහපත. අනිත් පැත්තෙන් මේක කඩ කිරීමෙන් හෝ දුරාචාරයට පත්වීමෙන් වෙන ආදීනවයි. ආදීනවයි කියන්නේ එකකින් වෙන අයහපත. ඔය දෙක බුදුරජාණන් වහන්සේ ලස්සනට අපට පෙන්වලා දීලා තියෙනවා. දැන් අපි තව කෙනෙකුට ආචාර ධර්මයක් හඳුන්වා දෙනකොට ඔය දෙක පෙන්වන්න ඕන. එහෙම නැතුව මේක කරන්න එපා මේක කරන්න කියලා නිකන් අනකරන බල කරන ස්වරූපයෙන් කියනවට වඩා දැන් පුංචි දරුවෝ අපි දන්නෝ මේක කියලා දුන්නම අපිට පුංචි කාලේ අපේ අම්මලා තාත්තලා ගුරුවරු එහෙමනේ මේක කරන්න එපා මේක කරොත් මේ දේ වෙනවා. මෙන්න මේක කරන්න. මේක කරොත් මේ යහපත වෙනවා කියලා දෙනවා. එතකොට අපි පුංචි කාලේ ඉඳලම දන්නවා මේ හොඳ දෙයින් මේ යහපත වෙනවා. මේ නරක දෙයින් මේ අයහපත වෙනවා කියලා. එතකොට සොයන් පෙළඹවීමක්. ඒ කියන්නේ ඇතුළතින්ම පුද්ගලයාට කැමැත්තක් ඇති වෙනවා. මෙන්න මේ දේ හොඳයි. මේකේ මේ හොඳ යහපත් ප්‍රතිඵලයේ තියෙන. ඒක නිසා මම මේක කරනවා. මේකෙන් අයහපතක් වෙනවා. මේ වැඩේ කරොත් ඒක නිසා මම මේකෙන් වළකින්න ඕන කියලා. ඉතින් ওই විදිහට ආනිසංසයි ආදීනවයි පෙන්නා දෙමින් තමයි අපි මේ සීල ශික්ෂාවට යොමු වෙන්න ඕන. හොඳයි. ඉතින් භාවනාවේ ප්‍රධාන කොටසක් නේ සීලේ. ඒකයි මම ඔය කාරණා ටික මතක් කරේ. අද ඉතින් අපි ශික්ෂාපද වෙනදා වගේ පාලියෙන් කියලා මතක් කිරීමක් කරන්නේ නැහැ.
මම ඔය සිංහලෙන් ඔය කාරණා ටික මතක් කරේ. හොඳයි. ඊළඟට අපි අද කමඨහනට යොමු වෙනවා. ඔබට මතකයි අපි මේ දක්වා සතිපට්ඨාන භාවනා ක්‍රමය අනුව මහා සතිපට්ඨාන දේශනාව අනුව කායානුපස්සනා වේදනානුපස්සනා කියන කොටස් අපි පහු කරලා තියෙනවා. අපි වේදනානුපස්සනා පිළිබඳවත් සති 3ක් සෙනසුරාදා දින 3කම පැහැදිලි කිරීම කළා. පහුගිය සෙනසුරාදාවෙන් අපි ඒක නිමා කළා. එතකොට අද ඊළඟ අනුපස්සනාවට යනවා. ඒකට අපි කියන්නේ චිත්තානුපස්සනා කියලා. චිත්තානුපස්සනා. එතකොට අපි චිත්තානුපස්සනා කමඨහනට යන්න කලින් මේ චිත්ත කියන ස්වභාවය ගැන ඩිංගක් තේරුම් ගමු. චිත්ත, චේතෝ වගේ වචන පාලියෙන් සඳහන් වෙනවා. ඉතින් ඔකට අපිට දෙන්න පුළුවන් සිංහල අර්ථය මොකද්ද? අපේ සිතිවිලි, සිතුම් පැතුම් කියන එකයි. අපි හිතන පතන විදිය, අපේ බලාපොරොත්තු, ප්‍රාර්ථනා, අපේක්ෂා, හැඟීම් අපි ওই වගේ වචන පාවිච්චි කරන්නේ. චේතෝ අපි හිතනවා. එතකොට මේ චිත්ත, චේතෝ නැත්නම් සිතිවිලි, චේතනා බොහොම වැදගත්. හේතුව මොකද? චේතනාවකින් තමයි ක්‍රියාවක් ආරම්භෙන්නේ. ওই බුදුරජාන් වහන්සේගේ දේශනාව තියෙන්නේ චේතනාහං වික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කියලා. චේතයිත්වා කම්මං කරෝති. කායේන වාචාය මනස. චේතයිත්වා හිතලා සිතවිල්ලක් එන්න ඕන. සිතවිල්ල තමයි මුල් වෙන්නේ. සිතවිල්ල මුල් වෙලා තමයි අපි කියන්නේ යමක් නේ. මම මේක අහවලාට කියන්න ඕන කියලා හිතලා ඔන්න කියනවා. මම මේක කරන්න ඕන කියලා හිතලා කරනවා. එහෙම නැත්නම් මෙහෙම මේ විදිහට මේ කරනවා කියනවා කියලා හිතලා සිතින්ම සිතවිලි දිගට ගෙනියනවා. ওই විදිහට චේතනාව කායික ක්‍රියාවටත් වචනේ වාචික ක්‍රියාවටත් ඒ වගේම දිගින් දිගට මානසික ක්‍රියාවටත් හේතු වෙනවා. ඒක නිසා චේතනාව සිතවිල්ල හුඟක්ම වැදගත්. බුදුදහමේ ඒක නිසා මේ චේතනා පිරිසිදු කරගන්න. මුලින් පුරුදු කරන්නේ සිතවිල්ල පාලනය කරගන්න. අපිට සිතවිල්ලක් ආපු ගමන්ම ඒක ඉස්සර වෙලාම ක්‍රියාත්මක කරන්නේ නැතුව පොඩි කාලයක් අරගෙන මේ අදහස මොකද්ද? මොකද්ද මේ මට ඇති වුණු අදහස? මේක ක්‍රියාත්මක කරනවද නැද්ද? ක්‍රියාත්මක කළොත් මොකද වෙන්නේ? කියලා පොඩ්ඩක් අපිට හිතන්න පුළුවන් නම් මේකට ලොකු කාලයක් අවශ්‍ය නැහැ. පොඩි කාලයක් ගන්න පුළුවන්. අරගෙන අපි මේ අපේම සිතවිල්ල නිරීක්ෂණය කරගන්න. මේක ටිකක් අර බාහිර දෙයක් නිරීක්ෂණය කරනවා වගේ පහසු නෑ. දැන් අපිට බාහිර දෙයක් නම් අපිට ඇහැට පේන දෙයක් ඇහිම් බලලා නිරීක්ෂණය කරන්න පහසු. Tamanට බැරි නම් තව කෙනෙක් කිට්ටු කරගෙන එන්නකො බලන්න මෙන්න මේක දිහා මේක පොඩ්ඩක් බලමු. මේකේ ස්වභාවය මොකද්ද? හැඩහුරුකම් මොකද්ද? මේක මොකද්ද කියලා අපි පොඩ්ඩක් බලමු කියලා. ඕනනම් තවත් කෙනෙකුත් කිට්ටු කරගෙන ඒක දිහා ඒක බලන්න පුළුවන්, නිරීක්ෂණය කරන්න පුළුවන්. භෞතික දෙයක්, බාහිර රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් වගේ දෙයක්. හැබැයි Tamanට ඇති වෙන සිතිවිල්ල එහෙම තව කෙනෙකුගේ සහායෙන් නිරීක්ෂණය කරන්න බෑ. Tamanම නිරීක්ෂණය කරන්න. දැන් ඕකට ප්‍රධාන වශයෙන් අපට උපකාරී වෙන්නේ මේ සතිය කියන ගුණය. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන භාවනා ක්‍රමයට මේ චිත්තානුපස්සනාවක් ගෙනල්ලා තියෙන්නේ. ඒකට මේ සිතිවිලි වලට අවදි වෙනවා කියලා අපි මේ කියන්නේ. සිතිවිල්ලක් ඇති වුණාම ඒ සිතිවිල්ලට අවදි වෙනවා. අපිට ඒක පුරුදු වෙන්න පුළුවන් ඉස්සර වෙලා. මේ සරල දේවල් වලින් ඔකට පහසු ක්‍රමයේ තමයි මේ වැඩක නිරත වෙන්නේ නැතුව අපි විවේකයෙන් ඉන්න වෙලාවල් තියෙනවනේ. සංසුන්ව තැම්පත්ව වැඩකින් තොරව අවස්ථා තියෙනවනේ.
ඉතින් ওই වෙලාවේ අපිට එක එක දේවල් හිතෙනවා. නිකන් ඉන්නකොට ඔය හිතෙනවා. ඒකට අපි පුරුදු වෙන්න ඕනේ අන්නේ එහෙම ගත කරන කාලය තුල අපේ සිතවිලි නිරීක්ෂණය කරන්න. අපිට පුළුවන් එහෙම නිරීක්ෂණය කරන්න. අපිට තේරෙනවා අපිට වැටහෙනවා මෙහිම සිතවිල්ලක් මට ඇති වුණා. මෙහිම අදහසක් මට ඇති වුණා. මෙහිම හැඟීමක් ඇති වුණා. ඔය වගේ වචන අපි පාවිච්චි කරන්නේ. ඒ වගේ සිතවිලි අදහස් හැඟීම් ඇති වෙනවා. ඉතින් අපිට විවේකීව ඉන්න ගමන් ඕක නිරීක්ෂණය කරගන්න පුළුවන්. අපි ඉස්සර වෙලා පුරුදු වෙන්න ඕන අන්න ඒ කාර්යය. එහෙම. ඉතින් අද මම මේ අර චිත්තානුපස්සනා කමඨහනේ තියෙන කොටස් වලට යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි සරලව කොහොමද අපේ සිතවිලි නිරීක්ෂණය කරගන්නේ? කොහොමද අපි අපේ සිතවිලි දිහා බලන්නේ? මොකක්ද ඒකට තියෙන ක්‍රමය? ඒක තමයි අපි බලන්න ඕන. දැන් කමඨහනක් කියන්නේ ඒකනේ. ඉතින් අපි ওই වගේ අවස්ථා දෙකක් අපි ගමු. එකක් තමයි අපි මොකොත් වැඩක නිරත වෙන්නෙත් නැතුව තව කෙනෙක් එක්ක කතා බහක යෙදෙන්නෙත් නැතුව හුදකලාව තනිවම ගත කරන අවස්ථා. එහෙම අවස්ථා අපට ලැබෙනවා. ලැබෙන්නේ නැත්නම් අපිට එහෙම අවස්ථා උදා කරගන්නත් පුළුවන්. උදා කරගන්නත් පුළුවන්. ඉතින් දවසකට ඔය පැයක් විතර විවේකයක් ගන්න පුළුවන් නේ අපේ. ඕනනම් කවුරුත් ඇහැරෙන්න කලින් උදෑසනම ඇහැරිලා කාලය ගන්න පුළුවන්. එතකොට ඉතින් වැඩක් නෑ, අනිත් අය ඇහැරිලත් නෑ. එහෙම නැත්නම් සමහර වෙලාවට ඔය උදෑසන කලබලකාරී ගතියෙන් වැඩ ටික ඉවර වෙලා ගෙවල් දොරවල් වලින් අනිත් අය එළියට ගියයින් පස්සේ සමහර වෙලාවට අපිට එහෙම අවස්ථාවක් හම්බ වෙනවා. එහෙම නැත්නම් රාත්‍රී කාලේ එහෙම වෙලාව ගන්න පුළුවන්. වැඩ කටයුතු කරන රැකියා රාජකාරී කරන ඇත්තෝ ඒවා අවසන් වෙලා ඇවිල්ලා පොඩ්ඩක් විවේකයක් ගන්න වෙලාවක් තියෙනෝනේ. අඩුම ගන්න මේ ගෙදර ඇවිල්ලා මූණකට සෝදගෙන තේකක් බොන වෙලාවක් තියෙනෝනේ. ඉතින් ඕකත් තරම් පැත්තකට යනවා. කියලා තේක බොන ගමන් බලනවා මොනවද මට හිතෙන්නේ? මොනවද මම මේ හිතන්නේ? අඩුම ගන්න මේ අතේ තියෙන තේක ගැන. මේ තේක බොන ගමන් තේකේ රස දැනෙනවානේ. සමහරට ඒක ගැන හිතනවා. එතකොට අපි පුරුදු වෙනවා අර ද්‍රව්‍ය භාණ්ඩයේ වස්තුව නෙමෙයි සිතවිල්ල දිහා බලන්න පුරුදු වෙනවා. සිතවිල්ල කියන්නේ නාම ධර්මයක්, රූප ධර්මයක් නෙමෙයි. දැන් රූප ධර්මයක් නම් අපේ ඇහැට පේනෝනේ. කනට ඇහෙනවා. නාසයට දැනෙනවා, දිවට දැනෙනවා, ස්පර්ශ වශයෙන් කයට දැනෙනවා. හැබැයි නාම ධර්මයක් ඔය පහෙන් එකකටවත් හසු වෙන්නේ නැහැ. සිතවිල්ල ඇහැට පේන්නේ නැහැ. කනට ඇහෙන්නෙත් නැහැ. නාසයට දැනෙන්නේ නැහැ. දිවට දැනෙන්නේ නැහැ. කයට ස්පර්ශ වශයෙන් දැනෙන්නෙත් නැහැ. මනසට විතරයි. මානසිකාරයට තමයි මේ සිතවිල්ල ගෝචර වෙන්නේ. මොකක් හරි හිතුනම ඒ මොකද්ද හිතුනේ? මොනවාද මම මේ හිත ඉන්නේ කියලා නිරීක්ෂණය කරගන්න පුළුවන්කම තියෙන්නේ අර මානසිකාරය. ඔතෙන්දී අපිට ගොඩාක් සහාය වෙන්නේ මේ සතිය. දැන් අපි සතිය වඩාගෙන තියෙනවනේ. මේ සතිපට්ඨාන භාවනා ක්‍රමයේනේ අපි මේ යන්නේ. ඒතර දැන් අපි සතිය වඩාගෙන තියෙන්නේ. අපි මගේ සිතවිලි දිහා බලන්න ඕන කියන අදිෂ්ඨානයේ තියාගෙන ඔන්න දැන් සිතවිලි එනවා ඒවා දිහා බලනවා. හරියට නිකන් අර අපි සමහර වෙලාවට ඔය ගඟක් අයිනේ වාඩි වෙලා ඔය ගඟ ගලන දිහා බලන් ඉන්නේ. එහෙම නැත්නම් ඔන්න පාර අයිනට වෙලා ගෙදර බැල්කනියට වෙලා අර පාරේ යන්නේ අය දිහා බලනවා. වාහන යනවා එහෙට යනවා මෙහෙට යනවා. මිනිස්සු එහෙට යනවා මෙහෙට යනවා. අපි බලාගෙන ඉන්න. ඔය වගේ අපිට පුළුවන් අපේ සිතවිලිත් නිකන් ගඟක් වගේනේ.
සිතවිලි එනවා යනවා. එක සිතවිල්ලකට තව එකක් සම්බන්ධයි. ඒකට තව එකක් සම්බන්ධ වෙනවා. ඒකට තව එකක් සම්බන්ධ වෙනවා. ඔහොම යනවා. සිතවිලි ප්‍රවාහයක් වගේ, ගංගාවක් ගලනවා වගේ. ඉතින් අපිට ඕක අර ගංගායිනේ වාඩි වෙලා ගඟ ගලනවා බලාගෙන ඉන්නවා වගේ අපිටත් පුළුවන් අපේ සිතවිලි දිහා බලාගෙන. ඒක ඉස්සරවල හුරු වෙන්න ඕන. ඕක තමයි චිත්තානුපස්සනාවේ, චිත්ත භාවනාවේ පළවෙනි පියවර. කොහොම හොඳට සිතවිලි නිරීක්ෂණය කරන්න පුළුවන් වුණාම දැන් එන ඕනම සිතවිල්ලක් Taman දකින්න. එතකොට හැබැයි මේ බාධා කරන්න එපා සිතවිලි වලට. ඉන සිතවිලි කොයි කාවත් කමන්නේ. ඕන එකක් හිතෙන්න අරින්න. කොයි දේ හිතුණත් කමන්නේ. ඒ හිතෙන දේ දිහා බලන්නේ අපි ඉස්සෙල්ලා පුරුදු වෙන්නේ. මේ භාවනා ක්‍රමයේ එහෙමයි. චිත්තානුපස්සී විහෙරති. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ඒකයි පළවෙනි පියවර. ඊට පස්සේ ඔන්න දැන් සිතවිලි දිහා බලන්න පුළුවන්. ඒක දැන් අභ්‍යාස කරලා හැබැයි පටන් ගන්න ඕන මුලදී. අභ්‍යාස කරනවා කියන්නේ අර අපි කියන ක්‍රමයට කරන්න ඕන. කියන ක්‍රමයට කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ අපිට ක්‍රමයක් කියලා තියෙනවා. මෙහෙම කරන්න කියලා. ඒ ගුරුවරයා අපිට ක්‍රමයක් කියනවා. මෙහෙම කරන්න කියලා. ඒ ගුරුවරයා කියන ක්‍රමයට කරන එක තමයි අභ්‍යාස කරනවා කියලා කියන්නේ. පුහුණු වෙනවා කියලා කියන්නේ. එතකොට ඔය පළවෙනි පියවර ඔන්න ඔය අභ්‍යාසයේ පුහුණුව. විවේකීව ඉඳගෙන විවේක කාලයක් අරගෙන Tamanට පුළුවන් Tamanගේ සිතුවිලි දිහා බලන්න. ඕකෙදි මං තව උදව්වක් හැටියට කිව්වා. දැන් අර සරල ක්‍රියාවක යෙදෙන ගමන් මං කිව්වේ තේ එකක් බොන ගමන් කියලා. ඉතින් තේ එකක් බොනකොට ඔය තේ එක ගැන තේගේ රස එහෙම දැනෙනවනේ. ඕක ගැන නොඑක් දේවල් හිතෙනවා. අන්න සිතවිලි එනවා. ඒ සිතවිලි දිහා බලන්න පුළුවන්. ওই විදියට එහෙම නැත්නම් මොකක් හරි අතට අරගෙන මොකක් හරි සරල භාණ්ඩයක් අතට අරගෙන ඒක දිහා බලනකොට ඔන්න මොන හරි හිතෙනවා ඒක ගැන. එතකොට භාණ්ඩයට නෙමෙයි අපි ප්‍රමුඛතාවය දෙන්නේ සිතවිල්ලට. අර ඒක දැක්කම මොකද්ද හිතුනේ? මේ පේන දේ සිතවිල්ල දිහායි බලන්නේ අපි. ওই විදිහට එහෙම නැත්නම් ශබ්දයකට කන් දීගෙන ඉන්නු. ඒ සරල ශබ්ද වුණ මුලදි කරන්න. ගීත වගේ දේවල් නෙමෙයි. පරිසරයෙන් එන ශබ්දයක් වගේ දෙයකට කන් දීගෙන ඉන්න. ඔන්න මොන හරි හිතෙනවා. ශබ්දයට අහුම්කම් දෙනකොට ඔන්න හිතෙනවා යමක්. එතෙන්දී ප්‍රමුඛතාවය දෙන්නේ ශබ්දයට නෙමෙයි අර හිතෙන දෙයට. අපි දැන් බලන්නේ සිතවිල්ල දිහා බලන්නනේ උත්සාහ කරන්නේ. ඒකට. එහෙම නැත්නම් ගඳ සුවඳක් දැනෙනවා. නැත්නම් අපිට විශේෂයෙන් ගඳ සුවඳක් විඳින්නත් පුළුවන්. ඒතකොට ඒක විඳිනකොට ඔන්න මොනාරි හිතෙනවානේ. එතකොට ගඳ සුවඳට නෙමෙයි ප්‍රමුඛතාව දෙනවා අර සිතවිල්ලට. මට මේ ගන්ධය දැනුණම මොකද්ද මට හිතුනේ? සිතවිල්ල දිහා බලන්න. එහෙම නැත්නම් රසයක් විඳින ගමන් ඒ රසය පිළිබඳ ඔන්න හිතෙනවා. ඒ සිතවිල්ල දිහා බලන්න. එහෙම නැත්නම් ස්පර්ශයක් වුණත් අපිට පුළුවන් යමක් මෙහෙම අත ගාලා බලන්න, ස්පර්ශ කරලා බලන්න. නේ? එතකොටත් ඒ ස්පර්ශය ගැන Tamanට හිතෙන දේ නිරීක්ෂණය කරගන්න. ඔහොම කරපුවාම අපිට සිතවිලි නිරීක්ෂණය කරගන්න නැත්නම් සිතවිලි දකින්න චිත්තානුපස්සී සිතවිලි දකින්නේ බවට පත් වෙන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි පියවරටත් ඔබට යන්න පුළුවන්. දෙවෙනි පියවර තමයි මේ සිතවිලි වෙන් කරගන්න පුළුවන්. සිතවිලි වල තියෙනවා කුසල සිතවිලි අකුසල සිතවිලි කියලා කොටස් දෙකක්. ඔය දෙක වෙන් කරගන්නත් පුළුවන්. හැබැයි ඒක මම දැනට යෝජනා කරන්නේ දැනට පළවෙනි පියවර විතරක් අද අපි කතා කරන්නේ චිත්තානුපස්සනාවේ. සිතවිලි දකින්න උත්සාහ කරන්න. අර හොඳ නරක වෙන් කරන්න ගියොත් මුලදිම ඕක නිකන් අපි මේ පටලවිල්ලක් තියෙනවා. ඒකේ සමහර සිතවිලි නිකන් අකමැති වෙනවා.
සමහර සිතිවිල්ලට කැමති වෙනවා. එහෙම නැතුව ඔය එන සිතිවිලි නරක සිතිවිල්ලක් ආවත් ඒකත් දකින්න. හොඳ සිතිවිල්ලක් ආවත් ඒකත් දකින්න. සිතිවිලි දකින්නම උත්සාහ කරනවා. දකින්නවා කියන්නේ මේ ඇහෙන් නෙමෙයි. මනසින් නිරීක්ෂණය කරගන්න. මට මෙහිම හිතෙනවා, මට මෙහිම හිතුණා, මම මෙහිම හිතනවා, මේ ගැන මෙයා ගැන මට මෙහිම හිතෙනවා, මේ දේ ගැන මට මෙහිම හිතෙනවා, මේ කාර්යය ගැන මට මෙහිම හිතෙනවා, අහවලා කියපු දේ ගැන මට මෙහිම හිතෙනවා, හිතනවා. ඕක අපිට නිරීක්ෂණය කරගන්න පුළුවන්. හොඳයි. ඕක තමයි අද අපේ කමටහන. ඉතින් අපි ඊළඟ සනිදාවේ මුණ ගැහුනම ඔය චිත්තානුපස්සනාවේ තව ඉදිරි පියවරයන් ටිකක් කතා කරනවා. මහසතිපට්ඨාන දේශනාවේ තියෙන කාරණාවලටත් අවධානය යොමු කරමින්. හොඳයි. ඔය අභ්‍යාසය කරන්න. එතකොට තමන්ට තමන්ව පේන්න පටන් ගන්නවා. චිත්තානුපස්සනාවේ ආරම්භ කරයින් පස්සේ තමයි ඇත්තටම අපිට අපිව පේන්න පටන් ගන්න. මම හිතන විදිය, මගේ හැඟීම් ඕවා ටික පේන්න පටන් ගන්නෙ චිත්තානුපස්සනාවත් එක්ක තමයි. ඉතින් ඊට පස්සේ මට මාව හසුරුවාගෙන යන්න, මට මාව නිවැරදි කරගන්න පුළුවන් වෙනවා. හොඳයි. අපි අදට සදහම් අරුණෙන් ওই කාරණේ තමයි මතක් කරන්නේ. ඉතින් අපි අද දවසෙත් වෙනදා වගේම අපේ මේ සත්කාරයට, යහපත් කාර්යයට උදව් උපකාර කරපු ඇත්තු බොහොමත්ම කරුණාවෙන් ඒ ඇත්තොත් අපි ගෞරවයෙන් මතක් කරලම අනුමෝදනාවත් සිද්ධ කරලම අපි බලාපොරොත්තු වෙනවා සදහම් අරුණ වැඩසටහන නිමා කරන්න. අද 2021 වර්ෂයේ 11 වෙනි මාසේ 27 වෙනිදා සෙනසුරාදා. ඉතින් මේ විශේෂ මේ භාවනා පුහුණු උපදේශන වැඩමුළුව සංවිධානය කරන්නේ සදහම් අරුණ කලන මිතුරු එකතුව. ඉතින් ඒ ඇත්තෝ වැඩි නම් ගම් ඉදිරිපත් කරන්න කැමති නෑ. නමුත් මේකේ පසුබිමේ ඉඳගෙන මේ යහපත් කාර්ය සංවිධානය කරනවා, බොහොම කැප වෙනවා. ඉතින් ඒ දිනවල අපිට මේ කාර්යය සඳහා අනුග්‍රහය දක්වනවා. අද දවසේ මේ සදහම් අරුණ විශේෂ භාවනා පුහුණු උපදේශන වැඩසටහනට කාරුණික දායකත්වයේ කුණ්ඩසාලේ මහවැලි උයනේ පදිංචි ඩී.ආර්. විජේතුංග මහත්මයා සහ කොටාගල මඩාටුගම පදිංචි හේමමාලි සමන්තිකා දියණි. මේ දෙපළ. ඉතින් අපි මේ දෙපළ ඊටාම කරුණාවෙන් සිහිපත් කරමින් මේ දෙපළටත් ඒ ඇත්තන්ගේ පවුලේ දූ දරුවන් ඥාති හිත මිත්‍රාදීන් ආදී සියලුම දෙනාටත් අපි පළමු කොට ආශිර්වාද කරනවා. බුද්ධ ධම්ම සංඝ තුනුරුවන්ගේ අප්‍රමාණ ගුණ බලයෙන්ද අප මේ පුරන්නා වූ සීල සමාධි ප්‍රඥා ආදී උතුම් කුසල ශක්තියෙන්ද සිතක් වේවා, ශාන්තියක් වේවා, යහපතක්ම වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේ මේ ඇත්තෝ සඳහන් කළත් තිබෙනවා තම තමන්ගේ පරම්පරානුගත මියගිය ඥාතිවරු පරලෝසපත් මව්පියන් හා සියලු මියගිය ඥාතීන් සිහිපත් කරලා මේ යහපත් ක්‍රියාවේ පින අනුමෝදන් කරන බව. ඉතින් ඒ සියලු දෙනාමත් මේ පින් කුසල් අනුමෝදන් වේවා, යත්තන්ගේ පරලෝක ජීවිත සුවපත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ කටයුත්තේ දායකත්වයේ සපයන අපට බොහොම කරුණාවෙන් ආශිර්වාද කරලා තියෙනවා ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය සැලසේවා කියලා. අපි ඒ ගැන කෘතඥතා වෙනවා. අපි කෙරෙහි කරුණාවෙන් ආශිර්වාද කිරීම පිළිබඳව. ඒ වගේම මේ සදහම් අරුණ වැඩසටහනට ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැටියට සම්බන්ධ වෙන හැම දෙනාටමත් මේ කටයුතු සංවිධානය කරන පින්වතුන්ටත් ඒ වගේම කඳුරට ගුවන්විදුලියේ කාර්ය මණ්ඩලයට ඒ වගේම අපිට හැමදාමත් ගමන් පහසුව සලසන කෙනෙක් ඉන්නවා. අද දවසේ අපිට විශේෂයෙන් ඒ කාරුණික අනුග්‍රහය උදව්ව කළේ අරුප්පල මහනුවර පදිංචි අපේ ප්‍රේමරත්න ගල්කන්ද කල්යාණ මිත්‍ර මහත්මයා. ඉතින් ඔය සියලුම දෙනාට මේ යහපත් කාර්යයට සහසම්බන්ධ වුණු සියලුම දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ ආයුරාරෝග්‍ය සම්පත් සැලසේවා. ඒ වගේම මේ සදහම් අරුණ භාවනා පුහුණුවේදී අපි දෙන භාවනා පුහුණු උපදෙස් හොඳින් තේරුම් අරගෙන
ධර්මාවබෝධය ඇති කරගෙන තම තමන්ගේ භාවනා කුසලතා සීල සමාධි ප්‍රඥා ගුණ පුරාගෙන මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට පින්වත් ඔබ හැම දිනාටම ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. හොඳයි, අදත් සදහම් මරුණ වැඩසටහන මෙහෙවනු ලැබුවේ කොස්ගොඩ සදහම් මැදුර දහම් පුහුණු ආයතනය හිඳගල ජාත්‍යන්තර ධම්ම මණ්ඩපයේ පල්ලිකැලේ දෙවන පැති සමත විපස්සනා භාවනා මධ්‍යස්ථානය ලේවැල්ල බෝධිවනයේ සදහම් සෙනසුන ආදී ස්ථාන රැසක දහම් පුහුණු උපදේශක අතිපූජනීය කහගල සාරානන්ද ස්වාමින් වහන්සේ, ඔබ වහන්සේට අපි ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවය චිරජීවනය ලැබේවා. ඒ වගේම ශාසනික සේවාවන් ඉෂ්ට සිද්ධ කරමින් තවදුරටත් කටයුතු කරන්නට ඔබ වහන්සේට ධෛර්ය ශක්තිය ලැබේවායි කියා පින්වත්නි අපි සියලු දෙනාම සාදුකාරයක් පවත්වා උන්වහන්සේට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.